අපි තව ගැටලු කිහිපයක් කරමු මේ ටියුට් එකේ 9 ගා. දෙන්නේ ගර්සන් මෙව් වලු අචල ගෝලයක පිටත පෘෂ්ඨය මත බාලන්ස්වත් තබා ඇත. අංශරෙන්දී අරේ උඩුසිර සමග ට්‍රැන්ගල්ස් මෙව් කෝණයක් සාධනයට අංශුව සීමාකාර සමත්ත ඇති බව පෙන්වන්න තියෙන්නේ. එතකොට අචල රළු ගෝලයක් එනකොට දැන් ගෝල පෘෂ්ඨය මත තමයි අංශුවක් තියන්නේ. හරි. අපිට අහලා තියෙන්නේ අංශ සමත්ත සීමාකාරී අවස්ථාව. අපි තම අංශ රන්දිනාලය අංශර අන්දිනාලය කියන්නේ රේඛාව උරුසිරත් එක්ක අතර කෝණය θ කියලා. හරි. අවස්ථාවේ මේක සමතුලිතතාවයේ සීමාකාරී කියලා ගමු. අංශ p කියලා ගමු. මේ අංශ රන්දිනාලය කියන්නේ OP උරුසිර සමග අතර කෝණය θ වෙනකොට අංශ සමත්ත සීමාකාරී කියලා ගමු. එතකොට අපි අංශයේ බාර w කියලා ගමු. අංශ මතයේ බලය ඉන්නේ එතකොට මේ පෘෂ්ඨයක ඇතුළේ ප්‍රතික්‍රියාව වෙන්නේ මේ ආරය ඔස්සේමයි. OP ආරය ඔස්සේ මේ සාවට R. මේක ලිසානිතර මෙහාට එනම් ඝර්ෂණ බලයෙන් මේ පැත්තට. අපි ගන්න එතකොට අංශරයන්දී ආරය උඩුසිර සමග θ කෝණයක් සාධන විට අංශ සමතාව සීමාකාරී කියලා ගමු. එන අංශ සමතාව සීමාකාරී අපි ලියන්න නිසා μ සමානයි ප්‍රතිම R වෙනවා. පළවෙනි සමීකරණය. තවට FR ගන්න තියෙන්නේ. හරිනේ. FR අපිට හොයන්න පුළුවන්. දැන් මෙන්න මේ OP ස්පර්ශික ඔස්සේ OP P1G උද්දන ස්පර්ශික ඔස්සේ අපි සමාන මේ සමතුලිතතාව ගන්නවා. හරිනේ. P1G අන්දරේ ස්පර්ශික ඔස්සේ සමතුලිතතාව ගත්තොත් එහෙම මේ කොන තීරණ මේ කොන තීර වෙනවා. ඒතර මේක ආරේට ලම්බගයි ස්පර්ශික විතර මේක අනුරුද්ධ තීර වෙනවා. එහෙනම් මේ පැත්තට අපි විභජනයක් දාමුත් එන්නේ එතකොට W sin θ. වෙන F සමාන බිඳුව. F සමාන W sin θ. ඊළඟට අපි ගන්නේ OP array ඔස්සේ. OP array ඔස්සේ අපි සමතාව ගත්තොත් ඒ වෙනවා RW cos θ සමාන වෙනවා අපිට බිඳුව. ඒක එනවා R සමාන W cos θ. හරිනේ. එතන මෙතන ආස කරත් අපිට එනවා μ සමානයි F can W sin θ වල W cos θ ඒක එනවා tan θ සමාන μ. එහෙනම් θ සමානයි tan inverse පිළිවෙල. හරි. ඔය ගන්න පුළුවන්. උඩ ලේසි ක්‍රමයකට අපි ඉස්සල ගන්නකත් කරා. අපි දැන් වස්තුව බල තුනක් යටතේ සමතුලිත නම් බල තුනක් යටතේ සමතුලිත නම් ඕනම බලයක දිශාව ප්‍රත්‍යාවර්ත කරොත් දිශා මාරු කරොත් එහෙම ඒක අනිත් බල දෙක සම්ප්‍රිත වෙනවා. දැන් අපි එහෙනම් මෙතන W වල ක්‍රියාවලිකාව ප්‍රත්‍යාවර්ත කරොත් එහෙම ඒක මේ දෙක සම්ප්‍රිත වෙනවා. මේ දෙක සම්ප්‍රිත අපි S කියලා ගත්තොත් එහෙනම් අපි දන්නවා ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියාව සම්ප්‍රිත ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියාවත් හදනකොට ඒ අවස්ථාවේ ඝර්ෂණ කෝණ වෙනවා. නේ? ඒ අවස්ථාවේ ඝර්ෂණ කෝණ වෙනවා. එතකොට මේ අවස්ථාවේ ඝර්ෂණ කෝණ මේක තියෙනවා මේකත් ඊට වෙනවා. හරිනේ? ඒකෙන්ද අපිට කෙලින්ම එනවා μ සමානයි tan θ. දෙක වට ගන්න පුළුවන්. හරිනේ? මේ බල තුන යටතේ සමතුලිත තරම් W ක්‍රියාවලික ප්‍රත්‍යාවර්ත කරාම ඒක මේ බල දෙකේ සම්ප්‍රිත බලය එනවා. ඒතර ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියාව සම්ප්‍රිත ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියාවත් හදන කෝණය තමයි අවස්ථාවේ ඝර්ෂණ කෝණය කියන්නේ. හරිනේ? ඒතර මේ සීමාකාරී අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ කෝණය. එහෙනම් මේ ඝර්ෂණ කෝණය එතකොට අපි දන්නවා tan θ කියන්නේ වඩා මෙතන. ඒ අනුව අපිට සමීකරණ වල එකවරට ගන්න පුළුවන් බලය ක්‍රියා දෙක ප්‍රත්‍යාවර්ත කරලා. හරි. පිළිද ගන්න පුළුවන්. ඊළඟට අපි ඔය දෙක ගන්න තියෙන අනිත් එක වල පදන්න විදිහටම ඊළඟට 11 වෙනි ගන්න. ඒක තියෙන සාල තන්තුක දෙකලට ගැට ගැසු සමාන බර අංශ දෙකක් අරේ ආරණ අචල ගෝලයක පෘෂ්ඨය වන්ද ඉස්සලා තබා ඇත. ඉස්සලා පවතී. අංශවලින් එකක් ගෝලී යන ලක්ෂ්‍ය ඇත. ඝර්ෂණ කොට ලැම්ඩා නම් තන්තුර තිබෙහි වැඩි තම දිග. එතකොට එනත් අචල ගෝලයක් වගේ. අංශ දෙකක් තන්තුවෙන් ගැට ගහලා ගෝලී පෘෂ්ඨමත් තයිල තියෙනවා එකක් ඉහළ ලක්ෂ්‍ය. එකක් ඉහළ ලක්ෂ්‍ය දෙල තියෙන අනිත් එක තන්තුව අනෙක් කෙනෙකුට ගැට ගහලා තියෙනවා. අපිට දැන් අහලා තින්නේ තන්තුව තිබෙක වැඩිතම දිග. එහෙනම් තන්තුව තිබෙක වැඩිතම දිග කියන්නේ කොට මේ අංශු දෙකේ සමතුලිතතාව සීමාකාරී වෙනකොට තමයි වැඩිතම දිග. ඊට පස්සේ ඉස්සරහ යනවා. හරි. එහෙනම් අපි හිතමු මෙහෙම මේ තන්තුවෙන් මේ ගෝල කේන්ද්‍රය ආපතන කරන කෝණය θ වෙනකොට අංශු දෙක මේ විදිහට තියෙන්නේ.
තන්තේ ගෝලකයේ ආපාදක කරන කෝණේ තීටා වෙනකොට පද්ධති සමතාව සීමාකාරී කියලා. හරිද? ඒතර අපි ගන්නේ තන්තයෙන් ගෝලකයේ ආපාදනය කරන කෝණේ තීටා වෙනකොට අංශ දෙක සමතාව සීමාකාරී කියලා ගමු. ඒතර තන්තේ දිග යන. එතකොට මේක ආරේ ආරනේ ආර තීටා. හරිද? එහෙනම් තීටා වගත්තන කර. ඒතර තන්තේ වෙට්ට වෙන්නේ සීමාකාරී අවස්ථාවේ. එහෙනම් මේ අවස්ථාවේදී අපිට දීලා තින්නේ මෙතන සමාන බර අංශ දෙකක්. එහෙනම් මේ බර W කියලා ගමු. මේක බරත් W. හරිද? මේක B කියලා ගමු. එතන මේක ප්‍රතික්‍රියාවක් කරන අපිට ප්‍රතික්‍රියාව R1 කියලා ගමු. තන්ති ආතතිය T. අපිට කියලා තියෙන තන්ති ඝර්ෂණ සලකා හැරිය කියලා. ඒකට තන්ති ආතතිය හැමතරම එකම අගයක් වෙනවා. හරිද? මෙතන ආතතිය මෙතන ස්පර්ශික ඔස්සේ මෙතන ආතතිය මෙතන ස්පර්ශික ඔස්සේ තමයි ආතති බලය ක්‍රියා කරන්නේ. හරිද? ඊළඟට දැන් මේක මෙහාට ලිස්සනකොට සීමාකාරී අවස්ථාවේ ලිස්සන මේක මෙහාට ලිස්සන. ඒතර මෙතන ඝර්ෂණ වල මේ පැත්තට එනවා. ඒක අපි F1 කියලා ගමු. මෙතන අවිලම්බ ප්‍රතික්‍රියාව R2 කියලා ගමු. එතන මෙතනත් ඝර්ෂණ වලදී ඉහළට ස්පර්ශික ඔස්සේ F2. ඔය තමයි දෙන බල. හරියට තන්තිය දිගන්නේ සීමාකාරී අවස්ථාවක තමයි උපරිම දිගන්නේ මේ අවස්ථාවේදී එතකොට R θ එන්නේ. හරිද? එහෙනම් අපිට θ හොයාගන්න තියෙන්නේ. එහෙනම් මෙතෙන්දී එහා B අංශ දෙක සමතා සීමාකාරී තන්ති දිග තන්තියෙන් කේන්ද්‍රාපාතන කරන කෝණය θ වෙනකොට සමතා සීමාකාරී කියලා ගත්තොත් ඒක අසාතාන්තයේ උපරිම දිගක් වෙන්නේ. ඒ අවස්ථාවේ මේක සමතා සීමාකාරීන් අපිට පළවෙනියෙන් ගන්න පුළුවන්. අපිට දීලා තියෙන ඝර්ෂණ කෝණය නේ. එහා B සමතා සීමාකාරී tan ලැම්ඩා සමානයි F1 R1. අන්තිමට tan ලැම්ඩා සමානයි F2 R2. මේක එනවා අපිට F1 සමානයි R1 tan ලැම්ඩා. මේක එනවා අපිට F2 සමාන වෙනවා R2 tan ලැම්ඩා. ඔය ටික. දැන් අපි ඊළඟට ඒවල සිරස් සම්තුලිතතාවය R1 සමාන W වෙනවා. අතල් R1 සමාන W වෙනවා. එහෙනම් අපිට එනවා මේ නිසා F1 සමාන වෙනවා W tan ලැම්ඩා වෙනවා. හරිද? ඔයගෙම B වලට B අංශයේ OB ඔස්සේ විභජනයක් දැම්මොත් සම්තුලිතතාව. B ට OB ඔස්සේ විභජනයක් දැම්මොත් එහෙම වෙනවා අපිට R1 ඍණ මේකට θ නම් මේකත් θ නම් ඒකාන්තර කරන W cos θ. හරිද? ඒක නම් R1 සමානයි W cos θ වෙනවා. R2 නේ. හරි R2. ඕක. දැන් මෙතන F2 සමාන F2 සමානයි R2 tan ලැම්ඩා හින්දා ඒ නිසා අපිට වෙන F2 කියන්නේ R2 cos θ tan ලැම්ඩා. හරි. ඔකාස් කරමු තේ. ප්‍රතිඵලෙ. එතනදී අපි F1 එක දන්නද අපිට ඇත්තටම θ හොයාගන්නවා. දැන් අපිට ඊළඟ කරන් තියෙන්නේ අපි මුළු පද්ධතියේ සමතුලිතතාවට ඕටා ගුණ ගන්නවා. අපිට හත දෙන්නේ නැහැ නේද ඒකට පද්ධතිය ගත්තම හත දෙන්නේ නැහැ. හරියට එහෙනම් ඕටා ගුණ ගත්තොත් එන්නේ F1 වාරයක් R වාමාර්ථ ගුණයක්. ධන F2 වාරයක් R. හරිද? එපලා. ඊට W වාරයක් මෙන්න මේ දුර. මේක తీරනම් මේ දුර එන්නේ R නේ. මේ දුර එන්නේ R sin θ සම්පාදයෙන් W වාරයක් R sin θ. R කැපිලා යනවා. ඒතර එනවා F1 ධන F2 සමාන වෙනවා අපිට W sin θ. හරිද? එතකොට F1 කියන්නේ එතකොට මෙතනින් W tan ලැම්ඩා F2 කියන්නේ මොකද W R2 ගාස කරන්නේ W cos θ tan ලැම්ඩා. එතකොට F1 කියන්නේ මෙතනින් W tan ලැම්ඩා. දාන F2 කියන්නේ මේ ගාස කරාම එන ප්‍රතිඵලෙ දෙන්න. දැන් W cos θ tan ලැම්ඩා. සාන් W sin θ. W කැපිලා යනවා. හරිද? W කැපිලා ගියාම और पेना इधरिंग tan लैम्डा वारයක් එක දන්න cos θ සමාන sin θ. හරි මොනවද ප්‍රතිඵලය? දැන් ඔගේ පොඩි සුළු කිරීමක් කරන් තියෙන්නේ එහෙනම් tan ලැම්ඩා සමාන වෙනවා sin θ ට එක දන්න cos θ. ඒවරණ එක පාටම tan θ දෙක ලියාගෙන පුළුවන් වෙනවා. හරිද? මතක තියෙනවනේ ත්‍රිකෝණමිතිය. නැත්තම් අපිට සුළු භාගකෝණ එක ලියුවොත් sin θ කියන එක ලියන්න පුළුවන් 2 sin θ 2
posterior දෙක. දෙදීම එක තමයි පස්සේට ගන්නේ. දෙකයි පස් වර්ගයේ තීරයට දෙක ඍණයට. හරි. එතකොට එකට කැපිලා ගිහිල්ලා උඩටයි දෙකක් පස්සේට දෙක කැපිලා ගිහිල්ලා මෙතන සුළු ප්‍රමාණය tan θ. හරිනේ. එහෙනම් tan lambda සමාන tan θ දෙකන් lambda සමාන θ දෙක වෙනවා. හරිනේ. එහෙනම් ඔයන් මොකද වෙනවා? θ සමාන 2 lambda. හරිනේ. එහෙනම් සීමාකාරී අවස්ථාවේ තමයි තන්ති උපරිම දෙක වෙනවා එක අපි ගත්තේ. උපරිම දෙක සීමාකාරී අවස්ථාවේදී එහෙනම් මේ අවස්ථාවේ තන්ති දිග කියන්නේ එතකොට මේ විතර තන්ති දිග සමාන මොකක්ද දෙන්නේ? r θ. ඒක න r වඩා 2 lambda. ඒක න 2 r lambda. හරිනේ. අර තන්ති දිග උපරිම වෙනවා සීමාකාරී අවස්ථාවේ තමයි උපරිම අවස්ථාව වෙන්නේ. ඒතර ඒ අවස්ථාවේ ගේට් දාගත්ත කෙනෙක් කරන්නේ θ කියලා ගත්තේ. තන්ති උපරිම දිග. එතකොට r θ ඊටාස කරන්නේ තියෙන්නේ. හරි. ඒ විතරයි කරන්නේ. ඒකටලු. අපි ඊළඟට බලමු 12 වෙනි ගාන. මේක කියන්නේ හරි. මෙතන අර සුළු කරගන්න තියෙන වාක්‍යෝණ ආශ්‍රිතව. ඊළඟට තියෙන අපිට 12 වෙනි ගාන simple w හට capital වල ඇති වස්තු දෙකක් තිරසර අල්ප වෙන අනන්ත තලයක් මත අනන්ත තලයක් නම් තබා තලයේ වෙටිතම් බැව් රේඛාව සංග සම්පාදන සැල අවිතන් තන්ත්‍රයේ සම්බන්ධ කර ඇත්තේ w වර පහළින් වන පරිදිය. හරි. ඒ වස්තු තලයට අතර ඝර්ෂණ μ1 μ2 කියලා දීලා තියෙනවා. වස්තු තලයට පහළ විසීමට ආසන්න අවස්ථා ඇතුළත අසමානතාවක් උපකරම් තියෙනවා. ඊට අමතරව තලයේ ආණතිකත් ප්‍රකාශනයක් ගන්න තියෙනවා. හරිනේ. ඔය තමයි ගැටලුව. අපිට එතකොට මේ උපරිම බැව් රේඛාව ඔස්සේ තමයි අංශ දෙක තියෙන්නේ තන්ත්‍රය ආකල්ලා. ඔයගේ. කැපිටල් W වර අංශ ඊළඟ එක සිම්පල් තමයි. හරි. එහෙනම් මේ අවස්ථාවේ අපි මේකට අභිලම්ප්‍රේක RF කියලා ගමු. මේ පල්ලෙහාන් ලිස්සන අවස්ථාවේ නේද මෙතන කටවල එපේ කරනවා. මෙතන අභිලම්ප්‍රේක අපි R2 කියලා ගමු. ඒතර ඝර්ෂණ බලිය ඉහළට එපේ කරනවා. තන්ත්‍රය ආපු තියෙනවා. ටික. හොඳයි. අපිට තලයේ අනන්තයක් තහල තියෙනවා නේ. තලයේ අනන්තය අල්ප කියලා දීලා තියෙනවා. ඒක පස්සේ කොට තහල තියෙනවා. ඉස්සෙල්ලා අසමානතාවක් අප කරන්න තියෙනවා. හරි. දැන් අද කියන වස්තු තලයේ පහළ ඉස්සෙල්ට ආසන්න අවස්ථාව තියෙන කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට මේ වස්තු දෙකේම මේ දෙක අපි එහා බී කියලා ගත්තොත් එහා බී සමතා සීමාකාරයි. එහෙනම් අපිට ඉස්සෙල්ලා ලියන්න එහා බී සමතා සීමාකාරී නිසා අපිට විතර දීලා තියෙන්නේ වස්තුන් දෙක simple W සහ capital W තර ඝර්ෂණ සංඛ්‍යාව μ1 μ2. හරි. එතකොට මෙතන මේක අපි විදිහට ගමු. එනවා දෙක තමයි. මෙතන අර ඝර්ෂණ සංඛ්‍යාව දීලා තියෙන්නේ අපිට simple W තලතර ඝර්ෂණ μ1 කියලා දීලා තියෙන්නේ. හරි. ඒකට අපි මේව ගමු. මෙතන ලේසි R1 මෙතන F1 කියලා ගමු. මෙතන අපි R2 F2 කියලා ගමු. හරි. එතන අංක එක අංකයට යනවා. හරි. simple W capital W පිළිවෙල තියෙන්නේ. පිළිවෙල ඝර්ෂණ සංඛ්‍යාවක් දීලා තියෙන්නේ μ1 μ2. දැන් simple W තලතර ඝර්ෂණ එක μ1 හරියට අන්තිම μ2 කියලා අපි ගමු. W වල පහළ තියලා තියෙනවා. එහෙනම් එතකොට අපිට ඒ හවි සමතා සීමාකාරින්ද එකක් වෙනවා. එතකොට ඒ වල සමතා සීමාකාරින්ද μ2 සමාන වෙනවා f2ට r2. ඒක එනවා f2 සමාන වෙනවා μ2 r2 වෙනවා. හරිනේ. ඊළඟට b සමතා සීමාකාරින්ද μ1 සමාන f1ට r2. ඒක එනවා අපිට f1 සමාන වෙනවා μ1 r2. ඊළඟට අපි අර ඉස්සල ගන්නවා වගේ තමයි. අපිට R1 R2 ගන්න පුළුවන්. එතකොට මේ තලයට ලම්බකව විභජනය දැම්මම එහා බීට. එහෙනම් අපිට ඉස්සලම බීට. තලයේ ලම්බකව විභජනය දැම්මොත් එහෙම හරියට. තලයේ ලම්බකව විභජනය දැම්ම මේක අල්ප නම් ඔන් පේනවා මේක අඳුරගෙන මේක උනේ අල්ප වෙන්නේ. ඒතර එන R එක කියන්නේ W cos alpha. ඒක නෝ R එක සමාන W cos alpha. ඔයාලා මේක ආස කරාම එනවා අපිට. ඒ නිසා
F එක සමාන වෙනවා mu එක W cos alpha. හරි. ඕකේ. එදින අනිත් එක. මේ ආන්සර් ගත්තොත් එහෙම ඒක තලෙ ලම්බකේ විදිහට ගත්තා. ඒ වගේම R2 ඍණ එදලත් ඒ විදිහට වෙන්නේ. කොහොමද වෙන්නේ? capital W cos alpha බිඳුවයි එතනනවා. R2 සමාන capital W cos alpha. ඒ යනවා දෙනවා. F එක. F දෙක නේ. F දෙක සමාන එතකොට මේ දෙක වාරයක්. එතකොට R2 කියන්නේ එතකොට මේක capital W cos alpha. මෙතන capital W. ඔතනට එපන්නේ පුළුවන් පුළුවන්. දැන් අපිට අසමානතාව ගන්න අපිට ගන්න තියෙන. එතකොට අපි ඒ අංශුව ගන්නවා. හරිද? ඒ අංශුව ගත්තොත් ඒට අපි මේ දිශාවට බෙදෙන්න දානවා. ඒ සමතාව. එතකොට එන්නේ W මේක රඳුනන W sin alpha. ඒ capital W sin alpha ඍණ F2 ඍණ T සමාන බිඳුවක්. හරිද? W sin alpha ඍණ F2 ඍණ T සමානයි බිඳුවක් වෙනවා. හරි. ඒක අපිට T ගන්න පුළුවන්. T සමාන කරලා W capital W sin alpha ඍණ F2. F2 කියන්නේ අපිට එන්නේ mu 2 W cos alpha. ඔන්නෝකේ. හරි. එතකොට මේ තන්තුව තදව තියෙනවා නම් එතකොට මේ T දාන වෙනවා. හරිද? එයන් අපිට වෙනවා තන්තුව තද වෙනවා. එතකොට ඒ සදා T දාන වෙන්නේ ඒකේ නා W capital W sin alpha ඍණ mu 2 W cos alpha දාන වෙනවා. හරිද? එතකොට W බෙදලා දාත හැකි. ඒකේ නා sin of විශාලයි mu 2 cos alpha. ඒකේ නා අපිට cos alpha බෙදුවත් සුළු කෝණයක් ඉදලා බෙදුවට වෙනසක් වෙන්නේ නැහැ. අසමානතාව tan of විශාලයි mu 2. හරි. ඔය විදිහට ඒක ප්‍රකාශන ගන්න පුළුවන්. හරිද? මෙතන අපි ගත්ත එතකොට මේ ඒවල සමතාවරෙන් T හෙව්වා. එව්වම මේ ලිසන අවස්ථාවේ තියෙන එතකොට මෙතන T ධන වෙන්න ඕන අනිවාර්යයෙන්. තන්තුව පද තියෙන බෑ. එතකොට T ධන වෙනකොට මේක අපිට පළවෙනි අසමානතාව එක කොටසක් වෙනවා. ඔයගෙම අපිට ඊළඟට කරන්න තියෙන්නේ B වල සමතාවරන් තලයට සමාන්තර බෙදලා දාන B එක. හරිද? B ට එදොත් එහෙම එතකොට එන්නේ F එක ඍණ W sin alpha අනික අනුග්‍රහකන ඍණ T. එතකොට එන්නේ F එක ඍණ simple W sin alpha ඍණ T සමාන බිඳුව. ඒක එනවා T සමාන වෙනවා අපිට F එක ඍණ simple W sin alpha. අපි F එකත් වල දෙනවා mu එක W cos alpha කියලා. එහෙනම් මෙතන වැඩි වෙනවා කාස් කරන්නේ. F එක කියන්නේ mu එක simple W cos alpha ඍණ W sin alpha. හරිද? එහෙනම් උදේ අපිට පේනවා මම දැල්ලියනවා මේ T විශාලයි බින්දුවෙන්ද මේක එනවා mu එක W cos alpha ඍණ simple W sin alpha. හරිද? හරිද? W simple W එක පිළිගන්න වෙනවා mu එක cos alpha විශාලයි sin alpha. හරිද? එහෙනම් cos alpha බෙදුවොත් එනවා mu එක විශාලයි tan alpha. දෙවට අසමානතාවය බද්ධ කරා වෙනවා mu එක විශාලයි tan alpha tan mu 2. හරිද? අවශ්‍ය ප්‍රතිඵල එනවා. පැහැදිලිද? ඒක යන්නේ දර අර මේකේ සමතාවරගෙන ඉලා අපි T හොයනවා. T වල T දාන අවස්ථාවක් එකක් ගන්නකොට මේක අන්තික ගත්ත හැකි. ඒ අනුව tan alpha ඝර්ෂණ සංගත දෙක සම්බන්ධ වෙන අසමානතාව අපිට ලැබෙනවා. ඊළඟට තලයේ තිරස තලයේ ආන තියවන්නේ. ඒක දැන් PC. අපිට කැලිම කරන් තියෙන මුළු පද්ධතියට සඳහා තලයේ සමාන්තර බෙදෙන්න ගන්නවා. හරිද? මුළු පද්ධතියකම තලයේ සමාන්තර බෙදෙන්න ගන්නවා. තලයේ සමාන්තරව එතන ඉන්නේ W capital W sin alpha simple W sin alpha එක ඍණ ඉන්නේ. ධන F එක ධන F දෙක සමාන බිඳුව. හරිද? පද්ධතිය ගන්න අපිට තියෙන්නේ නැහැ. ඒක එනවා අපිට F එක ධන F දෙක සමාන වෙනවා capital W ධන simple W වරක් sin alpha. අපි F එක F දෙක දානවා ගාස් කරාම ඔයගන්ට උත්තරය ගන්න පුළුවන්. mu එක W cos alpha. simple W cos alpha ධන එරෙන්නේ mu දෙක capital W cos alpha. සමාන වෙනවා අපිට W ධන simple W sin alpha. හරි. ඔයාලා අපිට එතකොට මෙතන
පොදු පිටර ගන්න පුළුවන් අපිට cos alpha. mu එක simple w දාන mu දෙක capital W සමානයි capital W දාන simple W sin alpha. හරිනේ. එහෙනම් cos alpha බෙදුවම අපිට අවශ්‍ය දේ ලැබෙනවා. ඒක ගන්න පුළුවන්. W dan W බෙදලා cos alpha බෙදලා tan alpha උත්තර ලැබෙනවා. ඒ විදිහට තමයි ගැටුව කරන්නේ. ඊළඟට අපි යමු අපේ පාර්සල් ගන්න. හරිනේ. දෙකේ පාර්සල් ගන්නවා. ඒක තියෙන්නේ AG සමානයි simple A, GB සමාන simple B වෙන G ගොඩක් තියෙන්නේ ඒකම අපි දෙකට කොටස් දෙකකට බෙදන පිළිමගක්. ඒකල රළු තිරස් ගෙවීමක් මතද අනේ B කල සිරස් පිටියකට හේතු වෙන්නේ ඉස්සරහට. ගෙවීම බීමත් අතර ඝර්ෂණ සංගමන දිල් තියෙන බිමු ඩෑෂ් කියලා. එතකොට සමතා සීමා කරේවන්ට ගෙවෙන්න පිළිමගේ ආනතිය වන්තේ. හරිද? එරගම්. ඒක හිණිමාවක් අපි ඒකලවර අපිට කියලා දෙනවා ගෙවීමක් පත තියෙන්නේ රළු තිරස් ගෙවීමක් අතර B කල පිටියකට ඇතුළලා තියෙන්නේ. මේ ගුරුත්වයෙන් මේ විදිහට මේ බාර අපි W කියලා ගමු. හරි එතකොට මේ දුර සිම්පල් එක මේ දුර සිම්පල් B කියලා දීලා තියෙනවා. හරි. සීමා සමතාය කියලා කියලා තියෙනවා. දැන් මේක ලිස්සන්නේ මෙහාට එනම් දැන් අපි අභිලම්ත දෙකව මෙතෙන්දී අපිට දීලා තියෙනවා ඔය තැන්දී ඝර්ෂණ සංගුණක ගෙවීම ඝර්ෂණ සංගුණේ mu අනිත් එක mu dash කියලා කියන එක R කියලා ගමු. මේ ඝර්ෂණ අපි F කියලා ගමු. එතන අපි R dash කියලා ගමු. මේකට මෙහාට ලිස්සන මේකට පල්ලෙහාට ලිස්සන. එතන ඝර්ෂණ සංගුණ කියන්නේ F dash. හරි. අපිට මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. අපිට වань තියන්නේ හිණිමගේ ගෙවීමට හිණිමගේ ආනතිය. මේක උදාහරණ තියෙනවා. අපිට මේ ක්‍රම දෙකකට හදන්න පුළුවන්. බල විභජනය සහ ගුණ පාවිච්චි කරලා සහ කොටරෙන් ගන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලා බලමු සාමාන්‍ය විභජනය ගුණ පාවිච්චි කරලා හදන්න. එහෙනම් අපිට මේක ලිස්සන අවස්ථාවේ තියෙන ඉඳලා පළමුවෙන් ගන්න වෙන්නේ A හා B සමතුලිතතාව සීමා කරන නිසා. ඒක ඔලියම් නෝනේ. සීමා කරන නිසා එකක් වෙනවා mu සමානයි F බෙදීම R හා mu dash සමාන වෙනවා F dash බෙදීම R dash වේ. ඒක වෙනවා F සමානයි mu R හා F dash සමානයි mu dash R dash වෙනවා. ඔතන පරිදි සමයකදී එහා අපි සමතා සීමා කරගෙන mu සමාන F R mu dash සමාන F dash R dash වෙනවා. හරිද? ඊට පස්සේ අපිට කරන් තියෙන සාමාන්‍ය විභේදනය. හරි ඊට පස්සේ සමතා තිරස වෙන දැම්මත් අපිට වෙනවා F ඍණ R dash සමාන බිඳුව. හරි. ඊට පස්සේ දෙකෙන්. ඒකෙන් අපිට F කියන්නේ අපි දන්නා mu R. ඒ mu R සමාන R dash වෙනවා. හරි. ඊළඟට අපි සිරස් වේදනක් දානවා. සිරස් වේදනක් ගත්තාම එන්නේ R දාන F dash. ඒ W බිඳුව. එන R දාන F dash කියන අපි දන්නවා mu dash R dash. සමාන W වෙනවා. නමුත් අපි මෙතන දාන R dash කියන mu R. R dash කියන mu R එක මෙතනට ආස කරනවා. R දාන mu dash R mu R. සමාන W. මෙතන ආස කරා. ඉතින් අපිට කෙලින්ම R ගන්න පුළුවන්. W වෙදීම එක දාන mu dash. ඊට අපි R දානවා කියන්නේ ඔක්කොම බලන්න දන්නවා. මේ R දානවා නම් R dash දානවා R dash දාන F dash දානවා. හරිනේ. R දානවා F දානවා. ඒක ඔක්කොම දානවා. ඊට අපිට R බාගත්තා. එහෙනම් අපිට ඊළඟට අපිට හොයන්න තියෙන්නේ මගේ තිරසන ආනතිය. අපි ගෙවීමට ආනතිය අහලා තියෙනවා. හරිනේ. එහෙනම් ඒක අපි තීට කියලා ගත්තා නම් ඔයාලට පේන එකක් තීට වෙනවා. දැන් අපි R වල තියෙන අපි හිණමගේ සමතන B වට ගොර කරනවා. ඒ සම්බන්ධතාවට අපි කෙලින්ම ගොර ගන්න B වට. හරිනේ. එහෙනම් ගොර ගත්තොත් අපිට එන්නේ කෙලින්ම FR යක් මේ දුර. එතන B මේ දුර සම්මුදරන් තියෙන sin θ. තන W වාරයක් W බලයට ලම්බ දෙන්නේ. මේක තියෙන්නේ මේක B cos θ. පාවර්තුල නැකේ. ඊට R වාරයක් R ලම්බ දෙන්නේ මේ දුර මෙතන එතකොට R ලම්බ දෙන්නේ මේ දුරට එතන A dan B cos θ.
අපි දන්නවා x සමානයි μr කියලා. sin theta ධන wb cos theta අපි මේ පද දෙක එකට දාමු. r ඒ ධන b r cos theta wb cos theta. මොකද අපි tan theta නැති දැන් අපි මුළු ප්‍රකාශනයේම cos theta බෙදන ගමන් r තාස කරමු. හරිනේ? එතන cos theta වගේ. බෙදන ගමන් අපි r තාස කරමු. කරනවා mu අපිට r ආවේ w යට එක ධන mu dash. ආරක් ඒ ධන b tan theta. හරියට cos theta බෙදුවා. මෙතනත් එතකොට එන්නේ අපිට r අතර cos theta කැපිලා යනවා. r ආවේ මෙයාගේ. w බෙදීම එක ධන mu dash ආරක් ඒ ධන b. ක්‍රීඩා මෙතන එන්නේ b. ආරක් w. ओके इधर प्रकाशन w කැවිලා යනවා. ඔක අපි එකවර mu dash වල මුළු සමීකරණ වැඩි කරලා දාමු. හරියට. මේ ටික පැහැදිලි. නැත්නම් පුදුමාකාර එකම w කැවිලා යනවා. mu ආරයක් ඒ ධන b tan theta. බෙදීම එක ධන mu dash. ඔක වමත පැත්තෙන්. හරියට. දකුණු පැත්තෙන් ඔකට පේනවා එක ධන mu dash පොදු ආකාරයෙන්නේ w පිටර ගත්තාම මෙතන ඉන්නේ ඒ ධන වි මෙතන විතර සම්තුල්‍ය වෙනකොට එක ධන mu dash වලින් මෙතන වැඩි වෙනවා v හරිද v වරක් එක ධන mu dash ඕකේ එතන මේ දෙක අපේ එතන එනවා mu වරක් ඒ ධන v tan theta සමානදට ඍණ විධාන වි කැපිලා වෙනවා w කැපෙනවා මෙතෙන්දී හරිනේ w අයින් කරනවානේ w කැපිලා යනවා ඒක මෙතන ඉතුරු වෙන්නේ නැහැ මම පේනවා මෙතන w තමයි කැපිලා යනවා ඒතර ඒක ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට b කැපිලා ගියාම එන්නේ a ඍණ b mu dash හරිනේ හොයන්න අපිට අවශ්‍ය උත්තරේ tan theta බලන්න a ඍණ b mu dash බෙදීම ඒ ධන b ආරක් නේ හරි ඔය අපිට ඒක ගන්න පුළුවන් ඒකදී අපිට ටිකක් දුර යනවා නමුත් අපිට කොට්‍රේ භාවිතා කරලා ඔක අපිට ඉතාම පාසෙන් හදන්න පුළුවන් හරි එතෙන්දී අපිට ගන්න වෙන්නේ මේ FR කියන බල දෙකේ ඒ වලදී FR බල දෙකේ සම්ප්‍රයුක්ත බලය අපිට ගන්න වෙනවා. එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්ත බලයයි මේ බරයි මේ වල දෙකේ සම්ප්‍රයුක්ත බලයයි ගත්තොත් බල තුනක් යට සමතුලිත වෙනවා. එහෙනම් සමතුලිත තියෙන බල තුනේ ක්‍රියා දෙක සංගාමී වෙනවා. ඒක ලක්ෂ වෙනවා. එහෙනම් මේ දෙකේ සම්ප්‍රයුක්ත බලයයි මේ වල දෙකේ සම්ප්‍රයුක්ත බලයයි විදිහට සංගාමී වෙනවා. මේක අපි S කියලා ගමු. මේක අපි S dash කියලා ගමු. හරි. ඔය විදිහට එහෙනම් අපි සම්ප්‍රයුක්ත බල දෙක අරගන්නේ W එක සංගාමී වෙන අවස්ථාව. इधर इनवाके समता यह भी सीमा खरीदना අපි ඉට එනවා mu සමාන එකට ආද. අපි මේ ගන්නවා tan lambda. යයි ගන්නෙ. ඊළඟට අනිත් එක mu dash කියන්නේ f dash එකට ආද. අපි ඒක ගන්නවා tan lambda dash. යයි ගන්නෙ. කොහොම ගත්තොත් එහෙනම් අපි දන්නවා ඝර්ෂණ කෝණය කියන්නේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියා අභිලම්බ ප්‍රතික්‍රියාත් එක්ක හතර කෝණය. දැන් මෙන්න ඒ වලදී ඝර්ෂණ සංග්‍රහය mu කියන්නේ f dash. එනක tan lambda සමාන lambda කියන්නේ. එතකොට මෙතෙන්දී අභිලම්බ ප්‍රතික්‍රියා සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාත් එක්ක හතර කෝණය. එතකොට වෙන්නේ මේක වනේ lambda වෙනවා. එතකොට මේක lambda වෙනවා. හරි. ඒ වගේම ඔයාලට පේනවා b වලදී ඝර්ෂණ mu dash එක අපි tan lambda dash කියලා ගන්න. එහෙනම් එතෙන්දී සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියා හතර කෝණයක වෙන්නේ ඒක. ඒක එතකොට lambda dash වෙනවා. මේක lambda dash නම් මේක 90 ඍණ lambda dash වෙනවා. හරි. අපි මේ ලක්ෂය c කියලා ගමු. දැන් කෙලින්ම අපිට ABC ත්‍රිකෝණයට කොට්‍රමේ දිනවා. එදිනවා. එදොත් අපිට එනවා. එතකොට මේක තීරණ නම් මේක අනුරේ තීරණ මේක අනුරේ තීරණ. හරි. එහෙනම් අපි ශීර්ෂ කෝණ සම්බන්ධ කොට්‍රමේ දැම්මොත් එන්නේ A ධන B කොට අනුරේ තීරණ. හරිනේ.
ඒ ධර්මී කොට අනුරේ තියෙන තමයි මේ පැත්තට යන්නේ. ශීර්ෂ කොට ගන්න. A කොට lambda ඍණ B කොට අනුරේ lambda dash. හරි. දෙකෙන් අපිට A ධන B කොට අනුරේ තියෙන tan theta. සමන්න මේක දෙත එයාට කොට lambda කියන්නේ tan lambda. ඍණ B වාරක් tan lambda dash කොට අනුරේ lambda tan lambda dash. දැන් මේ ඝර්ෂක කෝණ දෙක ඝර්ෂ සංගණේ ගත කරන්න පුළුවන්. ඒතර tan lambda කියන්නේ මේ ඒක ආසකමක තියෙනවා. ඒතර වේදන B tan theta. සමන්න එයාට tan lambda ඉතර කියන්නේ mu. ඍණ B වාරක් mu dash. හරි. එතකොට එනම් tan theta ගණිත පුදුමාකාරව ගත්තොත් mu වාරක් ඒ දන් බිර බෙදනවා. එතකොට එනවා A ඍණ B mu dash. අර වඩා පාසයෙන් එකම ගන්න පුළුවන් කොට්‍රමේ දාගන්න. හරි. ඒකේ අර කෝණ ටික හොයාගන්න පුළුවන් නම් වඩා පාසයේ කොට්‍රමේ. හරි. කෝණ ක්‍රම දෙකම දැනගෙන ඉන්න ඕනේ. ඒ විදිහ ගණන් තියෙන්නේ 13 14 ඒගොල්ලෝ උත්සාහ කරන්න. හරිද? මම ඊළඟට යනවා 16 වෙනි ගානට. හරිද? මේක ප්‍රශ්නයක්. හරි. දැන් මෙතන ගාන හරියට කියවන්න. මෙතනදී W කරේ ඒකාකාර හිණිමකක් සූර සිරස් විද්‍යට හේතු කර ඇත. ඊළමගේ අඩිය රළු බිමක් මත පිහිටියේ එම බිම බිත්තියේ සිට තිරස අල්පගෙන පහළට ආනත ඇත. එන සිරස් බිත්තියකට හේතුලා තියෙන හිණිමකක්. හරි. ඔතෙට අනෙක් කෙලවර තියෙන්නේ බිමකට රළු බිමක් මත. හරිනේ. නමුත් බිම තීරදී කියලා තියෙනවා. එම බිම බිත්තියේ සිට තිරසට. හරිනේ. දැන් බිත්තිය සිරස් බිත්තියට තිරසට අල්පෙන් පහළට ආනකොට තියෙනවා. ඔය බිම පිටලා තියෙන විදිහට. බිත්තිය තිරස් බිමත් පිටලා තියෙන්නේ බිත්තියත් එක්ක තිරස් රේඛාව ගත්තාම ඒකෙන් අල්පෙන් පහළට ආනකොට තමයි බිම පිටලා තියෙන්නේ. අනේ ආකාරයට තියෙන්නේ. තිරස් බිත්තිය සහ බිම. දැන් මේකට ඉන්නේ මග තියෙන මේ විදිහට. ඒ පිටකල. හරිනේ. බිත්තිය තිරස් පිටට හේතු වෙලා අනිත් එක බිම තියෙන්නේ බිත්තියේ සිට තිරස ගත්තාම අල්පෙන් පහළට ආනත ඇත. හරිනේ. ඒක සිවල් සමතයක් නම් උදේ සමට බිත්තියක් අපිට දීලා තියෙන්නේ. බිත්තියට එහේ ආනතිය හොයන්න තියෙන්නේ. මෙන්න මේ කොනකට හොයන්න තියෙන්නේ. now බලනකොට මෙතන කෙලිමෙන්නේ අපිට අබලම් ප්‍රතික්‍රියාවක් විතරයි. S. ඊළඟට ඉනිමගේ ඒකාග්‍ර වෙනවා බර W. හරි. ඊළඟට මෙතන ඉන්න එතකොට අබලම් ප්‍රතික්‍රියාව මේ බිමට බිමතලයට ලම්බව. මේ කෙල පල්ලෙහා ලිසනතර ඝර්ෂණ බලය ඉරට එන්නේ. හරි. ඒක තමයි යදන බලය එන්නේ. දැන් මෙතෙන්දි අපිට වඩා ලේසි මෙතන අපිට ගන්න තියෙනෙත් තීතලගේ. නේ? එහෙනම් මෙතන තේසි කොට්‍රමේ දාමු. හරිනේ. ඒකෙන් අපි අපිට පේනවා මේ W ක්‍රියා රේඛාවයි SR ක්‍රියා රේඛාවෙන් මෙතන සංගාමය. හරිනේ. එහෙනම් සමතල දෙන්න නම් මේ බල දෙකේ ඝර්ෂණ බලයත් අබලම් ප්‍රතික්‍රියාවේ සම්ප්‍රයුක්තයත් මේ තරහ යනවා. මේ සම්පූර්ණ වල තමයි ස්ටොක් කියලා ගත්තා. ඒක සම්පූර්ණ වෙනවා නම් ඕක වෙනවා. හරිනේ. දැන් අපිට බීකලර සුමටයි බිම ඒකලර රළුයි. අපිට දීලා තියෙනවා එතෙන්දී ඝර්ෂණ කෝණය ලම්බ ඝර්ෂණ කෝණය. සීමාකාරී අවස්ථාවෙන්ද අපිට පේනවා tan lambda සමාන 1/8. හරිනේ. දැන් lambda කියන්නේ මෙතන සම්ප්‍රේත ප්‍රතික්‍රියාව අභිලම් ප්‍රතික්‍රියාවත් අතර කොහොම වෙන්නේ කොහොම lambda වෙන්නේ. ඒක වරන් පැහැදිලි. හරිනේ. අනිසාව ඝර්ෂණ කෝණය කියන්නේ සම්ප්‍රේත ප්‍රතික්‍රියාව අභිලම් ප්‍රතික්‍රියාවත් හතර කෝණය. දැන් අපි කොට්‍රමේ දාන්න යන්නේ. ඒතර මේ කොනේ తీරන මේ කොනේ తీර වෙනවා. හරිනේ මේ ටික කොට. එතන C කරගත්තත් ABC ට කොට්‍රමේ දාන්න යන්නේ. ඒතර මේ කොනේ తీර වෙනවා. මේකට 90ක් වෙනවා. මෙන්න මේ කොනේ අපි දන්නේ නැහැ. ඒකට හොයාගන්න වෙනවා. කොහොමද ඒක කොහොමද? ඒකදී අපි මෙතන සිරස් වේගයක් ගන්නවා. සිරස් වේගය. හරි. අන්දොත් එහෙම කවුරු පේනවා මෙන්න මේ කෝණය අනුරිනාල්ප මේ තිරස් රේඛාව ඉතිරස් රේඛාව නම් මේක අල්පන මේක අනුරිනාල්ප වෙනවා මේ සිරස් රේඛාවත් එක්ක අතර කෝණය හරි එතකොට
ඊළඟට ඔයන් පේන මේ කෝණේ θ නම් මෙන්න මේ කෝණේ θ වෙනවා. මේ කෝණේ θ නම් එතන ඒකාන්තර කෝණ අපිට ඇත්තටම ඕනේ මෙන්න මේ ටික හොයාගන්න. මේ කෝණේ හොයාගන්න තියෙන මේ ටික තමයි හොයාගන්න අවශ්‍ය වෙන්නේ. ඒක හොයාගන්න පුළුවන් මේ විදිහට අපිට අපි මේ කෝණේ ගත්තන්නේ අනුර ඍණාත්මක එහෙම ගමු. ලේසි. මේ කෝණේ ලැම්ඩා හින්දා මෙන්න මේ ටික අනුර ලැම්ඩා වෙනවා. හරියට මම මේ කෝණේ ගන්නවා බීටා කියලා. එතන මෙන්න මේ ටිකත් බීටා. හරිද? මේ කෝණේ බීටා. එහෙනම් බීටා කියන්නේ එතකොට මේ මුළු කෝණේ අනුර ඍණාත්මක ඵලෙන් අනුර ලැම්ඩා රැඩ් කරාම බීටා. හරිද? මම මේ කෝණේ බීටා කියලා ගන්නවා. මේක සිරස් රේඛාවක් වෙනස් සිරස් රේඛාවක් හින්දා ඒකාන්තර කෝණ මේ කෝණේ බීටා වෙනවා. ඒක අපිට හොයන්න ඕන කෝණය. මෙතන ඝර්ෂණ කෝණය කියන්නේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියා විලම්භ ප්‍රතික්‍රියා කරන එක ලැම්ඩා වෙනවා. මේ ටික. හරිද? ඊළඟට මෙතන මේක ලැම්ඩා නම් මේ කෝණේ අනුරින් ලැම්ඩා වෙනවා. මේ ටික අනුරින් ලැම්ඩා වෙනවා. මේක අල්පන මේක අනුරින් අල්ප වෙනවා. එතකොට ඔයන් පේනවා අනුරින් ලැම්ඩාට බීටා එකව කරොත් තමයි අනුරින් අල්ප වෙන්නේ. නේද? එතකොට උතලින් රූපයෙන් අනුරින් ලැම්ඩා දාන බීටා සමාන වෙනවා අනුරින් අල්පකට අනු කැපෙනවා. හරි. එතන බීටා කියන්නේ එතකොට අපිට පේනවා අපිට එන්නේ තන ලැම්ඩා දෙන අපව. පොදේ ගන්න පුළුවන්. දැන් අපිට එක පාටම උත්තරේ ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ එහෙනම් දැන් ABC ටික ගන්න කරලා දාන්න. එදී හරි. එතකොට අපි දන්නේ ටික විකාර කර දාන්නක් නේ. දෙකයි කියලා ගමු. එතන ඒ දාන ඒ දෙකයි cot මේ ගොඩ අනුරින් θ සමාන වෙනවා මේ පැත්තේ ගොඩ a cot beta ඊන a cot අනු හරි එතන cot අනු බිඳුවයි ඒක අපිට යනවා දෙකයි tan θ සමාන වෙනවා cot beta beta කියන්නේ ලැම්ඩා දෙන අතර හරි එතන අතර උත්තරේ තියෙන අපිට tan වලින් මේක අපිට ගන්න ප්‍රශ්න දෙකකට tan ලැම්ඩා දෙනවා. sorry මෙතන ඒ දන ඒ cot θ ඉන්නේ අමුත් θ නේ. හරි මේ cot මේ cot θ නේ ඒ දන්නේ cot θ. හරි. තරෙන් දෙකයි cot θ. හරිනේ. දෙකයි ඒ විතර මේ cot θ නේ. ඒතර ඒ දන්නේ cot θ සමාන වෙනවා. ඒ cot beta රින ඒ cot අණුව cot අණුව විඳ වෙනවා උතර ඉන්නේ. ඒකට ඉතින් අපිට එනවා හරස් කරන කරොත් දෙකවරක් cot θ එකනේ එකට tan θ. සමාන එකට tan ලැම්ඩා වෙනවා. හරස් කරන කරාම අපිට එනවා tan θ සමාන වෙනවා දෙකයි tan ලැම්ඩා වෙනවා. හරි. ඒක අපිට ඉතර වෙනවා. මෙතනින් කෝණ θ නේ. ඒ දන්නේ cot θ සමානයි. ඒකට ඒ cot beta රින ඒ cot අණුව beta කියන අපි එතනින් අප්පු කරා. ඒක ආස් කරා. අවශ්‍ය උත්තරේ. ඒක හරි. ඊළඟට අපිට අහලා තියෙනවා බිමේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව උත්තරේ කියලා. ඒ බිමේ සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව මේ S0. S0 හොයන්ති. හරියට ඒකෙදි තාම ලේසියෙන් ගන්න පුළුවන් අපිට දැන්. අපි ගන්නේ ඊනවගේ සමතාවල සිරස් වේදනක් දානවා. ඊට දානකොට අපි මේ බල දෙක වෙනුවට ගන්න මේ සම්ප්‍රයුක්ත බල. සම්ප්‍රයුක්ත දෙක ගන්න දෙන්නේ අපිට FR වෙලා FR දනාරෝ අරගෝලේ ගන්න පුළුවන්. නමුත් මේක ඊට වඩා ලේසියෙන් ගන්න පුළුවන්. අපි FR බල දෙක වෙනට S0 තියාගත්තාම සිරස් වේදන දාපිට S0 cos beta ඉන්නුරට. නේද? මේ W බිඳුව. හරියට මෙතන දෙකයි නෑ. ඒක එනවා S0 කාර්යය cos lambda රින alpha සමාන W. ඒක අපිට S0 වල W sec lambda රින alpha වෙනවා. හරිනේ. මෙතනදී මේ දෙක හොයන්න ඕනේ නැහැ. සම්පූර්ණ ප්‍රතික්‍රියා ගත්තාම වඩා පාසින් ගන්න පුළුවන්. මොකද මේ කෝඩේ දන්නවා අපි. ඒකින්ද ඉන්වයිස් සමතාල සිරස් වෙන දම අපිට ඒ උතරේ පාසින් ගන්න පුළුවන්. ඊට මේ විදිහ ගණන් හදනකොට පොට්ටෝමෙන් ගොඩක් වෙලාවට කෝණයක් හවොත් ඝර්ෂක කොට සම්බන්ධව තේසි. හරිනේ. ඒක අනුගමනය කරා. දැන් මෙතෙන්දී අපිට විභජනයෙන් ගන්න පුළුවන්. ඔය විදිහට අර මේ දෙක වෙනම නොසය ගන්න පුළුවන් මෙතෙන්දී. හරි.
අපි ඊළඟට 17 වෙනි ගාන බලමු පොඩ්ඩක්. දෙතෙන් සිපරදී ඒකාකාර දණ්ඩක් එච්චස වෙන සුමට තිරස් පීලකට හේතු කොට. හා ඒ උඩින් සිටිසේ සිරස් තලයක තබා ඇත. දණ්ඩ 15 කෙලවර තිරස් බිමක පිහිටයි. තිරසන දණ්ඩේ ආනතේ තීටා දණ්ඩ ලිස්සන යන මොහොත එළම නැත්නම් දණ්ඩත් බිමත් අතර ඝර්ෂණ සංගුණක වන තියෙනවා. එතෙන්දී අපිට විභේදලා HSN පීලක් තියෙනවා. හරිනේ. ඒතර මෙතෙන්දී දණ්ඩ සිපරදී ඒකාකාර දණ්ඩක් HS සුමට පීලකට හේතු වෙලා ඒක උඩින් තියෙන දණ්ඩ. හරිද? දණ්ඩ තිර දාන්නේ තිර කියලා දීලා තියෙනවා. දණ්ඩ ලිසාන මොතර ඉන්න නැත්නම් බිමේ ඝර්ෂණ සංගුණක නැත්නම් එහෙනම් අපි අපිට කියව R කියලා ගමු. ඒක වෙනවා ලිසාන ඝර්ෂණ බලය F කියලා ගමු. එහෙනම් මෙතන ප්‍රතික්‍රියාවක් කරනවා සුමට පීලක් කරන්නේ. ඒක අපි S කියලා ගමු. මෙතන බාර W කියලා ගමු. ඒකාකාර දණ්ඩක් දණ්ඩ දිග A. ඒතර මේ දුර යට දෙක. හරිද? මෙලව C කියලා ගමු. දණ්ඩ කියලා D කියලා ගමු. ඔව්. දැන් අපිට කෙලිම ඝර්ෂණ සංග්‍රහයේ F පරිමාණ. එහෙනම් ඝර්ෂණ සංග්‍රහය කියන්නේ F පරිමාණ F ආකාරයෙන් තරම් හරි. හරි. කොට්ටරෙන් හදන්න පුළුවන්. අපිට මෙතෙන්දී මම වේදන විදිහට පාවිච්චි කරා. අපි ඉස්සලම් කරන්නේ ඒකට FR අපිට ලේසියෙන්ම හොයාගත්තා තිරස් වේදනය. ඒ සඳහා අපි S දැනගෙන ඉන්නවා. මේකතර දණ්ඩවල ලම්බතර. හරි. ඒක අපිට මේ AC ත් ඕනේ. ඕල් පේනවා විතර මේ ජ්‍යාමිතිය නෝ මේ ඍජුකෝණික ගමනක්. ඒක කියන්නේ AC sin θ. ඒක නෝ AC කියන්නේ HR sin θ කියනවා. නේද? AC sin θ කියන්නේ තිර සමුපාදයෙන් මෙතන AC කියන්නේ HR sin θ. ඒක අපිට අවශ්‍යයි. අපි කරන්නේ ඉන්නමගේ සමතල පරිසර සමග ඒවට ගුර ගන්නවා. ඒවට ගුර ගත්තොත් කෙලින්ම SR එක AC. එතන W වාරයක් එයාට 2යි cos θ. මේක. ඒක නේ අපිට S සමාන වෙනවා. SR එක AC කියන්නේ HR sin θ සමානයි W එයාට 2යි cos θ. හරි. ඒක අපිට S සමාන W A බෙදීම 2යි sin θ cos θ. අපි sin θ cos θ දානවා sin 2යි තියෙන බෙදීම 2. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් S සමාන වෙනවා W යට 4h sin 2යි. sin 2 sin 2 මේකෙන් ගන්නවා උත්තරේ S. දැන් අපිට තිරස්සේ බෙන ධර්ම සමතලිතාවට F ඍණ මෙතන මේක තීරණ මේක තීට වෙන්නේ මේක අනුරේ තීට S sin θ කොසන තීටනේ සමාන බිඳුවයි ඒක එනවා F සමාන වෙනවා S sin θ. ඔකේ හරි. අපිට සාධක කරන්න පුළුවන් ඊළඟට තිරස්සේ බෙන ධර්ම වෙනවා R ධන S එතකොට මෙතන මේ කොටේ තීට වෙනවා S cos θ. ඒ W විතර. ඒකේ අපිට R සමාන වෙනවා W ඍණ S cos θ. හරිනේ. තව ආගත්තගෙන දෙක මෙතට ට්‍රාන්ස්ෆර් කරමු. මේ සමාන අතර F කියන්නේ sin θ. බෙදීම W ඍණ S cos θ. මේ සාසකත් S කියන්නේ අපිට ආවේ W යට 4යි sin 2යි විතර. sin θ යට W ඍණ W යට 4h sin 2යි θ cos θ ගන්නතේ. හරිද? එන උඩටයි අතර W කැපිලා ගිහිල්ලා 4h වලින් වැඩි කරාම අවශ්‍ය උත්තර එනවා. නේද? W කැපිලා ගිහිල්ලා අතර 4h වලින් වැඩි කරාම අවශ්‍ය උත්තර එනවා. එතනේ sin 2යි θ sin θ 4h දෙන අතර 4h කැපිලා යනවා. හරිද? එතකොට W කැපිලා යනවා. එතකොට S sin 2 අතර sin θ යට 4h ඍණ එතනේ sin 2යි θ cos θ. කොහොමද ඒකටලෝ හදන්නේ? දැන් අපි ඊට පස්සේ මේ 19 වෙනි ගානට ගියොත් මේ කොටරේට හදන්න පුළුවන්. අපි මේ දොර දැන් දන්න යට 2යි මේ දොර හොයාගන්න පුළුවන් HR sin θ ඍණ යට 2. ඊට පස්සේ බල ටික ඒක ලක්ෂ කරලා අපිට කොටරේ දාන්න පුළුවන්. මේ විතර මේකයි වැඩි සම්ප්‍රේත බලාගෙන ගන්න පුළුවන් ටිකක් මේක ලේසි හිට වඩා. හරිද? ඒක මම ඉදිරියේදී. හරි. ඊළඟට 20 වෙනි ගානට ගියොත් 20 වෙනි ගානේ අපිට 4h sin 2 ඍණ 2යි
ඊළඟට අපි 19 වෙනි ගණන් ගත්තා. 19 වෙනි ගැටලුව අපි ගත්තොත් එහෙම එක එක W වලදී එක සමාන ඒකාකාර ABCD ධන දෙකක් සිය මධ්‍ය ලක්ෂයේදී සුචල සංධි කර ඇත. සෝඩ සංධි කරලා තියෙනවා. ටර්සන් මියු වල තිරස්තලයක් මත ඒ හා C දෙක වල සිටින්සේ සිරස්තලයක පදේ තබා තියෙනවා. එක එක W බර දෙකක් දෙකනට ගැට කරසන ලද තන්තුවක් B උඩින් D උඩින් යවා ඇත. ඒ හා C ප්‍රතික්‍රියා සහ තන්ත්‍රය අතර සොයන්න. සීමාක සමුදාය PTමේදී ධන දෙක ආනතේ උත්තරේ බව පෙන්වන්න තියෙනවා. ධන දෙකක් මධ්‍ය ලක්ෂයේදී තමයි සංධි කරලා තියෙන්නේ. එතකොට AB අන්තක CD මේ ධන දෙක මධ්‍ය ලක්ෂයේ සංධි කරලා තියෙනවා. හරිද? අපිට ARC දෙකන තිරස් සිරින්සේ ARC තිරස්තලයක් නේද ARC දෙකන සිරින්සේ සිරස්තලයක තබා තියෙන්නේ. ඉතින් මේක ලිසල යනවා. ඒක වළක්වන්නේ මේ තන්ත්‍රයක් කියලා තියෙනවා BRD උඩින්. යවල මේ තන්ත්‍රයේ දෙකවලට අපිට පද දෙකකට ගහලා තියෙන එක කියලා තියෙනවා. B උඩින් D උඩින් යවල තන්ත්‍රය මේ දෙකවලට එකක් W. හරිද? මේක මේ ලිසල එක වළක්වන්න තන්තුවක් කියලා මේ තන්ත්‍රය දෙකට W වර්ගයකට ගහලා තියෙනවා. හරිද? එතකොට මේ විදිහට ඒතර තියෙන ඔක රිජුවාන්ස්යක් විතර එන්නේ. මොකද ඒ කර දෙක සමානයි. නේද? දෙක සමානයි නේද? එතකොට මේක රිජුවාන්ස් එක සීට්‍රල් තියෙන ABCD. ඔය තමයි ජ්‍යාමිතික රූපේ. ඊළඟ මේ ධන දෙකේ වර මෙතන ක්‍රියාකාරණ දෙකයි W. පද්ධති සමිතිකයි මේ සංධිහරන් සිරස්සේකවට. ඒකෙන් තමයි මේ දෙක ප්‍රතික්‍රියා දෙක සමාන වෙනවා. පද්ධති සමිතිකය කියලා කිව්වම හරි ඕහරන් සිරස්සේකවට. ඒක නිකාර. එහෙනම් ඝර්ෂණ වල දෙක අවුදේ. ආදෙන්නේ මේක. හරිද? අපිට ඉස්සෙල්ලාම එතකොට ඊළඟට අභ්‍යන්තර බලත් වෙනවා. අභ්‍යන්තර බලය කියන්නේ තන්ත්‍රය ආදිතිය මේ පෘෂ්ඨ සුමටයි. ඒ තන්ත්‍රය ආදිතිය අමතරන ටී. අවුදේ. හරි. අපිට වань තියන්නේ R. R අපිට වань පුළුවන් ගෙලින්ම මුළු පද්ධතියම සමතාවට ගෙලින්ම සිරස් වෙලෙන් දාන්න. එදරිනෝ R ධන R වෙන 4යි W. වෙන R සමාන 2යි W. හරි. ඒක හරි. ඊට පස්සේ අපිට ආර්ථික තන්ත්‍රය ආතතිය. ඒ ආසි ප්‍රතික්‍රියා දෙකම සම්මිතියෙන් සමානයි. තන්ත්‍රය ආතතිය ගන්න පුළුවන් අපි මේ රස්තේ BQ කියලා ගත්තොත් අපි පියවර සිරස් සමතාව. ගත්තොත් තීරින W බිඳුවේලා T සමාන W. එතන මේක පාරේ සමතාව ගත්තම හරි. ඒකත් හරි. ඊළඟට අපිට ගන්න තියෙන්නේ සීමා සමත පිටින් ධන දෙක තියෙනවා නම් තිරසලාන තියෙනවා. මේ තීට ගන්න. හරිද? එතෙන්දී අපිට සීමාකාරී අවස්ථාව තියෙනවා නම් අපිට පේනවා නිල් සමාන පරිමාර්ථ. හරිද? එහෙනම් ඒකෙන් අපිට F සමාන වෙනවා නිවාරක කාර්යන 2W. ඒ කියන්නේ 2යි new W වෙනවා. දැන් අපි දන්නේ. දැන් ඉතින් අපිට සමීකරණයක් ලියන්න ගුණ සමීකරණ. හරිද? ඒකෙදි අපිට මේක කොටස් දෙක මේ සංධිය වෙන් කරලා තමයි සමතාව ගන්න වෙන්නේ සමීකරණයක් ලියනකොට. මොකද පද්ධතිය සම්මිතිකයි. ඒකෙන්ද අපිට කරන් තියෙන්නේ ඔක වෙන් කරන්න වෙනවා. මම එතකොට ඒ රූපය අඳිනවා වෙනම වෙන් කරලා අපිට එක්පාමෙන් උත්තරේ. හරි. ආරාවේ ඒකට. හරි. අපි මේක එක කැලලක් හදනවා. අපි AB ගන්න ගත්තා. මෙතන එන අවිරත් ප්‍රතික්‍රියාවක්. දැන් ඝර්ෂණ වල. මොකද ඝර්ෂණ වල සම්බන්ධ වෙන්නේ නැතුව මේ සම්බන්ධ කරන්න බෑ. ඕක ඊළඟ මේ සංධිය. හරිද? මෙතන බර ක්‍රියා කරනවා. හරිද? ඊළඟ මේ දණ්ඩ මත එන්නේ මේ බල දෙක එනවා. විකරද්දේ T අන්තයේ මෙතන T අන්තය. මොකද අපි ගන්නේ AB දණ්ඩේ සමතුලිතතාව. දැන් මේ දන්න මෙතන මේ පද්ධතිය මේ උහරයන් සංධියයන් සිරසේකට සම්මිතිකයි. ඉතින් අපි සංධියර දඬුවර කරලා තියෙනවා සංධියක් හරයන් සිරස්සා සංධියක් හරයන් සිරසේකට පද්ධතිය සම්මිතික නම් මේ ලක්ෂ්‍ය සිරස් බලේ ඉන්නේ සංධිය. සිරස් බලේ විතරයි එදෙන්නේ. හරිද? එහෙනම් අපි මෙතන සිරස් බලේ x කියලා ගමු.
සංදිය සිරස් වලේ බිඳු වෙනවා. සම්පතිකෙන්. නෝකේ. ඔය තමයි ඉතින් බලන්නේ. ඒ විදිහට ගත්තොත්. අර ඒ සංදී ප්‍රතික්‍රියාව x වෙනවා සිරස් සම්පතික බිඳුව සම්පතිකින්ද ඔහරන්නේ රස එකවට උදරේ. දැන් අපිට දැන් කරන් තියෙන්නේ මේ කොන තීටා අපිට දණ්ඩේ දිග දිග තියෙනවා. දණ්ඩේ දිග එකයි කියලා ගමු. සමාන කර දණ්ඩ දෙක. අපිට කරන් තියෙන ඕවට ගුණ ගන්න. හරි. ඒ බිඳන්ද සමතාවට ඕවට ගුණ ගන්නවා. එතන අපිට එනවා මෙතනින් කෙලින් මේ වල එන්නේ නැහැ. f r a sin θ. හරිද? ඊළඟට ඍණ r r k cos θ. මේක තීරණ cos θ. මේ t වල එනවා. එතන t වලට ලම්බ දෙන්නේ. ඒතර මේක θ නම් මේ කොන θ වෙන්නේ. ඒතර එනවා t වල k cos θ. ඒක දක්ෂිනාර්ථ ගුණයක් වෙන්නේ. හරිද? දැන් f වල ගුණය වමාව තේනවා. මේ ගුණ දක්ෂිනාර්ථ වෙන මෙතන t වල ගුණය ගත්තාම මේ t වල ගත්තාම මේක දෙන මේක θ. ඒතර ලම්බ දෙර a sin θ වල t. ඔකේ එතන ඒක බලන්න. හරිද? දැන් අපි දන්නවා x1යි 2යි mu w. sin θ r ගැන 2යි w cos θ ඍණ t ගැන ආව w cos θ අර w sin θ. හරිද? අපිට වන් තියෙන tan θ නම් sin θ දෙක පද එකතර ගමු. මේ දෙක w ඔක්කොම ගැටලා යනවා. එහෙනම් 2යි mu ධන 1 r sin θ. සමානයි පදේ මෙයාට ගත්ත 3යි cos θ. හරිද? ඒක වෙනවා tan θ සමාන වෙනවා ආශිතර වෙනනේ. තන බෙදීම 2යි mu ධන 1. මෙතන පැහැදිලි කර ගන්න ඕනේ මෙතෙන්දී අපිට මේ එක කොටසක් අරගෙන තමයි ඊට පස්සේ මේ ඉතින් කෝණය හොයන්න වෙන්නේ. මොකද පද්ධති සම්පිතකින්ද කොයි මේ විදිහේ ගුණ තැන ගුරගත්තොත් එහෙම කෙසේවත් ඒ සම්බන්ධ වෙන්නේ නැහැ. හරිද? ඒකට මේක දණ්ඩක් වෙන් කරගෙන ඒක සමතල් බලලා වුණ ගාලා අපිට x1 නැති හින්දා උඩට ගුරගත්තම හරි. දැන් හදිස්සිය අපිට x1 එක වුණා නම් අපිට 30 වෙන දම x ගන්න පුළුවන්. දන්නවා. t දන්නා නම් x සංදි ප්‍රතික්‍රියාවක් ගන්න පුළුවන් 30 වෙන දම. හරි අර සම්මිතිය රේඛාවක් කරයන් සංදයකින්ද ඒ සංදි ප්‍රතික්‍රියාව 30 සංදයක විතර එන්නේ 30 සංදයක බිඳුව වෙනවා. සම්මිතිය. හරි. ඊළඟ අපි ඔගේ 21 කට ගන්න. 21 කට ගත්තොත් එන්නේ ඒකාකාර ඝන අර්ධගෝලයක් එහි උත්තල පෘෂ්ඨය පළු අනත්තරයක් සම ස්පර්ශය සිදුසේ තබා ඇත. තලයේ තිරසල අනත්තයේ තිබෙක වැඩිතම කෝණය හොයන්තේ. ඒතර අපි දන්නවා ඒකාකාර ඝන අර්ධගෝලයක් ගත්තොත් මේ සමතාවයට දෙකලා තියෙනවා මේකේ මේ සම්මිතිකාරය ඔස්සේ 8.3 ඉදිරිය තමයි වෘත්ත කේන්ද්‍රය තියෙන්නේ. හරි. අර එනං අපේ දර තියෙන්නේ. දැන් මෙතන උත්තර පෘෂ්ඨ මේක ඒක තිරස්තලයක් මත ස්පර්ශයෙන් තිරංගල කියලා තියෙනවා. අපබලන එක. හරි. මේ උත්තර පෘෂ්ඨයේ තිරස්තලයට ගැටගෙන සමත තිරංගල කියලා තියෙනවා. අපිට අහලා දෙන්නේ තලයේ තිරසල ආන්තරික තිරේ වැඩිතම කෝණය. අපිට කිසිම කෝණයක් දීලා නැහැ. තලයේ ආන්තරික අපි අල්ප කියලා ගමු. මේ තල ආධාරක ආන්තරික අපි තීර කියලා ගමු. ඉස්සෙල්ලා පළ ටික ලකුණු කරමු. ඒක තමයි මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවේ කේන්ද්‍රය හැරෙනවා. මොකද තලයේ ස්පර්ශයක් විදිහට ක්‍රියා කරන්නේ. මේක ලිස්සන්නේ තලයේ දිග පල්ලෙහාට විතර ඝර්ෂණ වල විපතට එනවා. හරිද? ඊළඟට බර. අපි දන්නා ඝනාර්ධ වලේ ගුරුත්වයෙන් තියෙන්නේ මේක තල ආධාරයේ ලම්බක අරේ. හරිනේ? අරේ 8.3 ඉදිරිය. එහෙනම් අපිට තල ආධාරයේ ලම්බකාරය විදිහට ඒක මෙතෙක් කළා 8.3 ඉදිරිය තියෙන දේ නම් වලේ ක්‍රියාවකම් කරන හැටි. එහෙනම් ගෘහේ හරියට ගන්න ඕනේ. එතන තමයි ගෘහයෙන් දෙන්නේ. එතකොට OG කියන්නේ මේක අර එහෙනම් OG කියන්නේ 3 විදිහට. අපි අර ඉදිරිය ගමු. එතෙන්දත් මම මේක ලක්ෂය ඒකල ගන්නවා. ගන්න තලයේ තිරසාන්ති අපිට වෙඩිතම කෝණේ හල තියෙන එක අල්ප කියලා ගන්නවා. මේ තල ආධාරකය. මේක කියන වෘත්තාකාර තල ආධාරක කියන මේ ටික. ඒකේ තිරසාන්ති අපි තීඩ කියලා ගමු. එහෙනම් ඔක තමයි සමතුලිත රූපේ තලයේ අභිරම ප්‍රතික්‍රියාව ලිසෙන්ද ඝර්ෂණ වල උඩට එන්නේ. හරිනේ. එහෙනම් බරේ ක්‍රියාව එක මේ ලක්ෂණ රාමනුන් සමතුලිත වෙනවා. මේ
එහෙනම් ඒතර බර එක මේ රක්ෂාර යනකොට බර ක්‍රියා කරන්නේ මේ තල ආධාරයේ ලම්බක හරේ මේ දර 8 3යි 3 තියෙන දර ඊට ඔය ජීකන දර 8 3 එන හරේ එනවා. හරි. එහෙනම් දැන් අපිට මෙතන කෝණ අතර සම්බන්ධයක් ගන්න වෙනවා. බල රූපේ හරි. මේකට අපිට අර වෙනවා මේක අල්පන මේක අඳුරේන අල්පේලා මේ අවිලම්බ ප්‍රතික්‍රියාව ගත්තම තලයේ ලම්බක මේක අනුමක් වෙනකොට මේක අල්පා මේක අනු නම් මේ අඳුරේන අල්පේලා මේක කොනේ අල්පේලා හරිනේ මේක අඳුරේන අල්පා මේක ලම්බක කියන මේක අඳුරේන අල්පා මේක කොනේ අල්ප වෙනවා එතකොට මේකත් අල්ප වෙනවා ප්‍රතිමුඛ කොන දැන් තලාදරේ තියෙන අපි තීට කියලා ගත්තොත් කොන් පේනවා මෙතෙන්දී මම මේ දෙක අම යා කරොත් මෙතන ලම්බක කරනවා තිරස් ඒකම මේක බල එක තිරස්නේ. මේක තියෙනවා මේක අනුවින්න මේ ටික අනුරේ තියෙට. ඒක අනුරේ තියෙනවා මේක අනුවක් වෙනවා මේ ටික තියෙනවා. හරියට තලාධාරක තිරසන් තීර කියලා ගත්තොත් මේ වෘත්තකයෙන් තියෙන මේ ආරයට ලම්බකනේ මේ තලාධාරකේ. ඒතර මේ තියෙනවා මේ ටික අනුරේ තියෙට වෙනවා. හරියට. එතකොට මේක තිරස් ඒකම විතර මේක ඕනේ මෙතන අනුවක් වෙනවා මේක තියෙට වෙනවා. මේක තියෙනවා නම් මේ ටික 180 තියෙට. ඒක ඕනේ. හරි. දැන් අපිට කෝණ අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. එතන ඔය G ත්‍රිකෝණය ගත්තොත්. මේ ත්‍රිකෝණය ගන්න අපි sin නීති දැම්මොත් එහෙම sin නීති දැම්මොත් ඔයාලට පේනවා ඔය විදිහම sin 180 ඍණ θ. සමානයි OG විදිහම sin alpha. ඒ කියන්නේ ඔය කියන්නේ sin alpha සමානනවා 8 3ක් වේ sin θ. හරි. එහෙනම් එකෙන් ඒක අපිට ගියාම sin alpha සමානනවා 8 3ක් sin θ. ඒ කියන්නේ alpha සමාන වෙනවා sin inverse 8 3ක් sin θ. මොකද අපිට අහලා තින්නේ මේ තලය මේ තලය ආනතිය උපරිමයි. තිරසර ආනතියගේ වැඩිතම කෝණය. තලය. හරි. එන අල්ෆා උපරිම වෙනවා. දැන් අල්ෆා තීර වෙනස් වෙනවා. අල්ෆා තීර විජල්ල එන අල්ෆා උපරිම වෙනවා නම් මේ sin සිතේ උපරිම වෙනවා. හරිනේ. අපි ගන්නේ තීර වල සිතය අල්ෆා උපරිම නම් sin සිත උපරිම නේද මේ ගාලේ එක වෙනවා. හරි. ඒ නිසා අල්ෆා උපරිම. maximum 8 3 වැඩි කිරීම එක. එතන මේ අවස්ථාවේදී sin θ එකක් වෙනවා. ඒක θ අංශක 90ක් වෙනවා. හරිනේ. අහලා මේක විතර අපිට අහලා දෙන්නේ. ඒක අවශ්‍ය උත්තරේ ඔකේ. හරි. ඒ කියන්නේ එතකොට මේ θ 90ක් වෙනකොට එතෙම සම්දෘෂ්ට රූපය මේ වගේ වෙනවා. ඔන්න වගේ. හරි. ඒ අසන්නේ තලාධාරකේ සිරස් වෙනවා. θ 90ක් වෙනවා. එතකොට සම්දෘෂ්ට රූපේ ආකාරයටයි එන්නේ. හරි. තව එකක් කරමු. මේක 23 වෙනි ගන්න. හරිනේ මේක පැහැදිලි මේක මොකක් කරද? මේ ටිකම කෙටි පස්සට මොකක් වෙලාවට එනවා. හරිනේ. ඊළඟට සිදුන බර W නේ ඒකාකාර ඝනාර්ථ ගෝලයක්. පොළු අනත්තලයක් මත ඒ වක්‍රස්සේ ගැටමින් ඒ වෘත්තාකාර තලාධාරයේ තිරස්වන පරිදි සීමාකාර සම්බන්ධතාව ලබා ඇත්තේ වෘත්තාකාර තලාධාරයේ පරිදි මත P බර අංශයක් ලැබීමෙන් අර්ධගෝලය හා තලය අතර ඝර්ෂණ සංග්‍රහයේ උත්තරයකට උත්තරයක් තියෙනවා. හරි. නමුත් ඒ විදිහට ගණක් ජාමිතික රූපේ වෙනස්. ඒක තලාධාරක තිරස් වේදද තියලා තියෙන්නේ තලයක් මත. හරිද? හරිනේ. දැන් ඔය විදිහට කියනවා නම් මේක බර තියෙන්නේ අපි ඉස්සලා ගන්න කිව්ව විදිහට එතනයි දුරින්නේ. මේ සම්මුතිකාරය මත තියෙන්නේ. එතකොට මේ P පරිදි ඔය තව මෙහාට ආන තැනකට P වල තියන්න ඕනේ මේ පැත්තේ. සම්මුතිය. ඒක ඔය තිරස් වෙන්නේ නැත්තම්. මේක බර මේ දුරින්නේ. ඔගේ අතර G එතන W. ඔය තමයි එතකොට අර්ධගෝලයේ තියෙන්නේ. එතකොට ඊළඟට එන අනිත් බල ටික. අනිත් බල ටික කියන්නේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ යනවා. හරිනේ. ලිසාන පල්ලෙහාට නම් ඝර්ෂණ වලේ උඩ පේනවා. හරිනේ. අපිට තල යාන තියෙනත් නැහැ. තල යානදී අල්පයි කියලා ගමු. හරිනේ. එහෙනම් අපි දන්නා මෙන්න මේ විදිහට 8 3යි. ගුරුත්වයෙන් තියෙන තලාදාය ලම්බක හරි.
ඔයද තියෙන්නේ. හරි. අපි මේකේ අරේ ඒකට ගමු. දැන් ඔතන විශේෂ කරුණක් වෙනවා. ඔයන්ට මේ අර්ධගෝලීය මත ක්‍රියාවේ මේ බල දෙක සිරස්. මේ බල දෙක සිරස් එකවර එකයි නෙවෙයි. හරිනේ. එහෙනම් මේ බල දෙක අර්ධගෝලීය ක්‍රියාවේ මේ බල දෙක සිරස් නම් අනිවාර්යයෙන් මේ බල දෙක සම්ප්‍රයුක්තය සිරස් වෙනවා. හරි සමාන්තර බලයෙන්. මෙතන ඉන්නේ සජාති සමාන්තර බල දෙකක්. එතන සම්ප්‍රයුක්තය දෙක මේ අතර වෙනවා සමතුලිත වෙනවා. ඒක නේනම් මේ W හා P වල ක්‍රියාරේඛ සිරස් වෙනද මේ පදේ සමතුලිත වෙන්න මෙතන ක්‍රියාරේඛ සම්ප්‍රයුක්ත බලය සිරස් වෙනවා. ඔන්න කරුණ අත්‍යවශ්‍ය ගාන හදා. හරිනේ. මොකද අර්ධගෝලීය මත ක්‍රියාවේ මේ බල දෙක සිරස්. සමාන්තර සජාති සමාන්තර බල දෙකක්. එහෙනම් මෙතන බලය අනිවාර්යයෙන් සිරස් වෙනවා සමතුලිත වෙනවා. හරිනේ. ඒ කාරණේ යනවා. මේ W හා P බල දෙක සිරස් නිසා ඒ පාරේ සම්ප්‍රයුක්තයේ සිරස ඉරට SI ගන්නවා. සිරස් ඉරට වෙන්න ඕනේ ඒක S කියලා ගමු. එහෙනම් මේ අවස්ථාවේදී ඔයගොල්ලන් පේනවා මෙතන දැන් අපි එරගත මේක අල්ෆා 90යි 90ට නම් මේකනේ අල්ෆා වෙනවා. මේක අංශ ගන්න කරන ස්පර්ශක නම්බරනේ. මේ හරි හරි. එතකොට මේක අල්ෆා නම් මේකනේ අල්ෆා වෙනවා. එහෙනම් අපිට පේනවා ඔය අවස්ථාවේදී ඝර්ෂණ කෝණය අපර. හරිනේ. මේ විදිහ tan අපසාරණ පිළිමාන වෙනවා. හරි. පාසා ඝර්ෂණ කෝණය තමයි ඔතෙන්දී tan අපේ අපේ ඝර්ෂණ සංගුණ ගන්න තියෙන්නේ නේද? නිසාන පෙටාර එක කම්ප්ලෙමෙන්ට්. ඒ පෙටාර කියන tan අප එක අමිල් පෙළ ගන්න. ඒක අපිට හොයන්න. හරි. මේ හොයන්න පුළුවන් අපිට tan අප හොයාගත්තා. හරි. මෙන්න මේ කාරණේ තමයි වැදගත්. මේ බල දෙක සිරස් වෙද්දා මේ දේ සම්ප්‍රයුක්ත බලය සිරස් වෙනවා. මොකද ඒක සජාති සමාන්තර බලයක් නම් ඊට ප්‍රතිවිරුද්ධ බලයක් කරනවා නේද? හරි. සම්ප්‍රයුක්ත. හරි. සම්ප්‍රයුක්ත වෙන්නේ බලය ප්‍රතිවිරුද්ධ අතර වෙනවා. එහෙනම් එතන S ප්‍රතික්‍රියාව අභිනප්තිකයේ හදන කෝණය අල්ෆා වෙනවා. ඒක ඝර්ෂණ කෝණය වෙනවා. එහෙනම් අපිට tan alpha ගත්තාම අවශ්‍ය උත්තර එනවා. දැන් ඒ සඳහා අපිට කරන්නේ අපි දැන් ගමු A කියලා. අපි කරන්නේ පද්දේ සමතාවට ඒවට අගුර ගන්න. ඒවට අගුර ගත්තාම මේක අල්පන මේක උත්තර අල්ප වෙනවා. අපි මේක අර A කියලා ගත්තේ. එතන ඉන්නේ W ආරක් මේ දුර A sin alpha. පිට P වාරක් ඔන් පේනවා මෙන්න මේ දුරේ මේ දුර A sin alpha. හරිනේ. එහෙනම් මේ දුරේ ඉන්නේ A ඍණේ sin alpha. ඒක අපිට යනවා. ඒතර එනවා W sin alpha සමාන වෙනවා P ආරක් එක ඍණ sin alpha. හරි. ඒක එනවා අපිට W ධන P sin alpha. සමාන P එකෙන් sin alpha වෙනවා. P අට P ධන W. නැවත අපිට ඕනේ මෙතෙන්දී tan alpha. එහෙනම් ත්‍රිකෝණයක් හදලා ඒක හොයන්න. සුළු කෝණයක් සම්මුඛාද P මේක P ධන W අන්න වෙත් කියන්නේ P ධන W වර්ගය ඍණ P වර්ගය වර්ගමූල P වර්ගය කරනවා මෙතන ඉන්නේ W වර්ගය ධන 2යි P W වල වර්ගමූල. හරි. ඔයාලම අපිට පේන නිසා tan alpha කියන්නේ සම්මුඛාදයේ මැදපාතය. බෙදීම W වර්ගය ධන 2යි P W වර්ගමූල. ඒක අපිට කියන්න පුළුවන් P බෙදීම W වර්ගයක් W ධන 2යි වර්ගමූල. හරිනේ. ඒක උත්තර ඒ අනුව ඒක මෙතදාස කරාම නම් u කියන්නේ tan alpha කියන්නේ. හරිනේ. එහෙනම් ඔය විදිහට ඔය ගණන් ටික ඕනට උත්සාහ කරන්න ඒ අඩු ගානේ 30 දක්වා විතර ගණන් ටික හදන්න. හරි. ඊළඟ කොටස අපි ඊළඟට කරමු. හරි.